නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, කම්පල දේශනාවත් එක්ක පින්වතුන් සම්බන්ධ වෙන්නේ. අද ඔබට දේශනා කරන්නේ සෙරණීගේ කතාව. සෙරණීගේ කතාව අහගත්තම ඔබේ ජීවිතවලට අපූර්ව පාඩමක් එයින් ඉගෙන ගන්නට තියෙනවා. කවුද සෙරණී කියලා කියන්නේ? සෙරණී මොනවද කළේ? ඇයගේ සිතුම් පැතුම් කොයි වගේද? ඇය වරද්ද ගත්තේ තැන් මොනවද? ඒ වැරදුනා විතරක් නෙමෙයි, ඒවයි ප්‍රතිවිපාක ඇයට භුක්ති විඳින්නට සිද්ධ වුණේ කොහොමද? අවසාන වශයෙන් ඇය කොයි ආකාරයෙන්ද තමන්ගේ සැනසෙල්ල හොයාගෙන යන්නේ? මේ සියලු කරුණු කාරණාත් එක්ක සෙරණීගේ කතාව හරියට දැනගත්තම ඔබට ඔබේ ජීවිතය පිළිබඳවම ස්වයං ප්‍රත්‍යවේක්ෂණයක් සිදු කරන්නට පුළුවන්. ඔබ හිතන පතන දේවල්, ඔබේ සිතුම් පැතුම් වල ස්වභාවය, ඔබ හරියයි හිතාගෙන ඉන්න දේවල් ඇත්තටම හරිද? එහෙම නැත්නම් වරදින්නට ගොඩාක් ඉඩකඩ තියෙන දේවල්ද? සත්පුරුෂයෝ විසින් අනුමත කරන දේවල්ද? සත්පුරුෂයන් විසින් බැහැර කරන ලද දේවල්ද? මෙන්න මේ ආදි වශයෙන් තමන්ගේ ජීවිතය පිළිබඳවම, තමන්ගේ සිතුම් පැතුම් පිළිබඳව මනවින් ස්වයං ප්‍රත්‍යවේක්ෂණයක් කරගන්නට අපූර්ව අවස්ථාවක් සැරසෙනවා මේ කතා පුවත පිළිබඳව ඔබට තියෙන දැනුම අවබෝධයත් එක්ක. මිනිසයන් වශයෙන් ජීවත් වෙන්නට ගියාම බොහෝ දෙනෙකුට තමන් කරන දේවල් වල හරි වැරද්ද තේරෙන්නේ නැහැ. තමන් කතා කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක බොහෝ දෙනෙක් තේරුම් අරගෙන නැහැ. තමන්ගේ සිතුම් පැතුම් පාලනය කරගන්නට ඕන කොයි ආකාරයෙන්ද? තමන්ගේ සිත, කය, වචනය හසුරුවා ගත යුත්තේ මොන විදිහෙන්ද කියලා දැනුමක් අවබෝධයක් තියෙන්නේ ඊටමත් මතලොස්සකට විතරයි. නමුත් කාරණාව ඒ දැනුම අවබෝධයක් ඇතිකම හෝ නැතිකමම නෙමෙයි. තමන් දැනගෙන හිටියත් දැනගෙන නොහිටියත් ඔබ කරන දේවල් තුලින් ඔබට රැස් වෙන්නේ අකුසල ධර්මයක් නම්, ඔබට රැස් වෙන්නේ පාප ධර්මයක් නම්, ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් සංසාරේ දුක් දුම්නස් වලට මුහුණ පාන්නට ඔබට සිද්ධ වෙනවා. ඒ කර්ම විපාකයන්ට මුහුණ දෙනකොට ඔබව ගලව ගන්නට, ඔබව ඒ විපාකයන්ගෙන් නිදහස් කර ගන්නට ඔබේ අම්මට තාත්තටවත් පුළුවන්කමක් නැත්තේ නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකයි, ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මය හැර මේ සත්වයන්ට පිහිට සරණ වෙන්න වෙන අම්මෙක් හෝ තාත්තෙක් ඇත්තේ නැහැ. ඒ නිසා තමන්ම තමන්ට සරණක් කරගෙන, තමන්ම තමන්ට පිහිටක් කරගෙන වාසය කරන්නට කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ සසරට වැටුණට පස්සේ ඔබට වෙනත් පිහිටක් සරණක් නැති නිසා. සත්පුරුෂ ධර්මය, සත්පුරුෂ උතුමෝ, ඔබේ නුවණ, මෙන්න මේ උතුම් දහම් තමයි ඔබේ යහපත පිණිස පවතින්නේ. කොහොම නමුත් තමන්ගේ මේ හිත, කය, වචනය කොයි ආකාරයෙන්ද පවත්වා ගත යුත්තේ කියලා දැනුමක් අවබෝධයක් නැතිකම නිසා ඒ තමන් කරන කියන දේවල් වල විපාක කොයිතරම් රුදුරුද, ඒ විපාක විඳිනකොට තමන් කොච්චර අසරණ වෙනවද, මේ පිළිබඳව දැනුමක් අවබෝධයක් නැතිකම නිසා බොහෝ දෙනෙක් පාප කර්මයන් සිද්ධ කරනවා. ඉතින් ඔබට වැදගත්ම දේ තමයි දැනුම කියන එක. ඒ දැනුම ඔබේම අවබෝධයක් බවට පත් කරගන්න. ඒ ඔබේ ජීවිතේ බවට පත් කරගන්න දිනනවා කියන එක අමාරු දෙයක් එහෙම නෙමෙයි. දැන් ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැහැ මේ සත්වයන් කර්මය දායාද කරගෙන ඉන්න පිරිසක්, කර්මය ඥාති කරගෙන ඉන්න පිරිසක්, කර්මය අනුවයි උත්පත්තිය ලැබෙන්න කියලා බහුතරයකට තේරෙන්නේ. බෞද්ධ පින්වතුන්, ධර්මයේ දන්න පින්වතුන්ට යම් පමණක දැනුමක් අවබෝධයක් තියෙනවා. හැබැයි ධර්මයේ ගැන අවබෝධයක් නැති බෞද්ධ වුණත් ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි දැක්මක් නැහැ. අබෞද්ධ උදවිය ගැන අමුතුවෙන් කතා කරන්නවත් දෙයක් ඇත්තේ නැහැ. ඔබ හොඳින් විමසලා බලන්න මේ සත්වයන්ගේ වෙනස කොච්චරද කියලා. මිනිස්යන් විතරක් ගත්තත් ඒ අය අතර කොච්චර වෙනස්කම් තියෙනවද? මොකක්ද මේකට හේතුව? ජීවත් වෙලා ඉන්නකොට ඔවුන් කරන කියන දේවල් අනුව
ඇති වෙන වෙනස්කම් පසකින් තබන්නකෝ. උත්පත්තිය ලබනකොටම මේ ලෝකෙට උපදිනකොටම කොච්චරනම් වෙනස්කම් තියනවද? කෙනෙක් ධනවත් තැනක උපදිනකොට තවත් කෙනෙක් ඊටාම දුගී දුප්පත් අසරණ තැනක උපදිනවා. කෙනෙක් සුරූපීව උපදිනකොට තවත් කෙනෙක් විරූපීව උපදිනවා. කෙනෙක් බොහොම නිරෝගී සම්පත් උපදිනකොට නිරෝගී සම්පත් ඇතුව උපදිනකොට තවත් කෙනෙක් බොහොම රෝග පීඩාදීන්ට ගොදුරු වෙච්ච ජීවිත ලබා ගන්නවා. මොකද්ද මේ වෙනසට හේතුව? ඇයි සත්වයන් අතර මේ තරම් මේ උස් පහත් ભેදයක් තියෙන්නේ? උපතින්ම තමන් උපදිනකොටම ලැබෙන මේ වෙනස කුමක්ද? සිටිය යුතු වැදගත්ම තැන. ඉතින් කර්මය වගේ ගැඹුරු સિદ્ધාන්තයන් පිළිබඳව සිතන්නට අවබෝධ කරගන්නට නුවණ මද උදවිය. එහෙම නුවණක් නැති උදවිය කල්පනා කරනවා එහෙනම් කිසියම් නිර්මාණය කරපු දෙවියෙක් ඇති. ඔහු තමයි එහෙනම් මේ විදිහට සත්වයන්ව නිර්මාණය කරන්නට ඇත්තේ කියලා. අපේ විශේෂයෙන්ම ආගම්වල ඉතිහාසය හොයාගෙන යනකොට මේ මානවයා දියුණු වෙමින් ආපු හැටි ඒ මග හොයාගෙන යනකොට පේනවා සබාධමත් කර්මයක් පිළිබඳව අනාවබෝධය නිසා සත්වයන් විවිධ මතිමතාන්තර විවිධ දෘෂ්ටීන් ගොඩනගාගෙන තියෙන ආකාරය. ඉතින් ඇතැම් අය හිතන්නේ කිසියම් දෙවියෙක් තමයි සත්වයන් මේ විදිහට නිර්මාණය කරන්න කියලා. නමුත් නුවණින් විමසලා බැලුවොත් තර්කානුකූලව ඔබම විමසලා බැලුවොත් ඔබට ඒ දෙවියා හමුවන්නේ නැහැ. එක් දරුවෙක් ඊ타ත්ම දුගී දුප්පත්ව රෝග පීඩාදීන්ගෙන් බරව අසරණ ජීවිතයක් ලබා ගන්නටත් තවත් දරුවෙක් බොහොම සුව පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් ධනවත් පවුලක උපදින්නටත් ඔබ හිතනවද දෙවියෙක් මුල් වෙයි කියලා? අඩුම තරමේ සිත් පිත් ඇති මිනිස්සෙක්වත් ඒ දේ කරයිද? කිසි කෙනෙකුට අපරාධයක් නොකළ අහිංසක දරුවෝ දෙන්නෙක් දෙපැත්තකට දාලා එක්කෙනෙකුට සැප විඳින්න සලස්වන්නත් තව එක්කෙනෙකුට මුළු ජීවිතේ ඉවර වෙනකම්ම දුක් විඳින්නට සලස්වන්නත් ඔබ හිතනවද දෙවියෙක් ඉදිරිපත් වෙයි කියලා? සිත් පිත් ඇති මිනිස්සෙක්වත් ඒ දේ කරන්නේ නැහැ. දෙවියෙක් ගැන කුමන කතාවක්ද? පින්වත්නි, දෙවියෝ කියලා කියන්නේ පින් කරලා උපදින පිරිසක්. මේ මිනිස්සුયો වගේම කුසල් කරලා කුසලයන්ගේ විපාක වශයෙන් ඒගොල්ලන් දිව්‍ය තලවල උපදිනවා. ඒ දෙවියෝ තමන්ගේ ආයු කාලය ඉවරනාට පස්සේ එයින් චුත වෙලා කර්මානුරූපව ඒ තැන්වල උපදින්නට සිද්ධ වෙනවා. දෙවියෙක් වෙලා උපන්නාය කියලා සදාකාලික දිව්‍ය ලෝකෙ ඉන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ගේ කර්ම ඉවරනකොට ඔවුන්ට චුත වෙන්නට සිද්ධ වෙනවා. සමහර ලාවට දෙව්ලොවෙන් ආපහු අපායට යනවා. සමහර ලාවට ප්‍රේත වෙලා උපදිනවා, තිරිසන් වෙලා උපදිනවා. සමහර ලාවට මිනිස්සු වෙලා උපදිනවා. ඒ කර්මයේ ස්වභාවය ඒකයි. හැබැයි ඇතම් උදවිය මේ දෙවියන්ගේ ඒ ස්වභාවය ගැන දන්නේ නැතුව කර්මානුරූපව උපදින දෙවියන්ගේ ස්වභාවය ගැන දන්නේ නැතුව ඇතමුන් හිතනවා ලෝකේ නිර්මාණය කරපු දෙවියෙක් පිළිබඳව. ඒ ලෝකේ නිර්මාණය කරපු දෙවියෙක් තමයි උත්පත්තිය ලබා දෙන්නේ සත්වයන්ට. සත්වයන් ජීවත් වෙන්නේ ඒ දෙවියන්ගේ කැමැත්තට. සත්වයන් මරණයටපත් වෙන්නේ ඒ දෙවියන්ගේ කැමැත්තට කියලා හිතන පිරිස් ඉන්නවා. ඒ බඳු දෘෂ්ටීන් අනුගමනය කරන ඒ බඳු දෘෂ්ටීන් පිළිගන්න පිරිස් ඉන්නවා. ලෝක ඉතිහාසයේ ඉඳන්ම දර්ශනවාද ආගම් පිළිබඳව සලකා බලනකොට ඒ බඳු මතිමතාන්තරයන් ඕනතරම් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් නුවණින් විමසන කෙනෙකුට තේරුම් අරගන්නට පුළුවන් සත්වයන්ගේ මේ ප්‍රභේදයට මේ ආකාරයෙන් බෙදිලා ඉන්නට හේතුව කිසියම් දෙවියෙක්ගේ මැදිහත් වීමක් නෙමෙයි. කිසියම් නිර්මාණ කරුවෙකුගේ මැදිහත් වීමක් නෙමෙයි කියන එක. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සත්වයෝ තම තමන් කළ කර්මය අනුව එහි ප්‍රතිවිපාක භුක්ති විඳින බව. යම් කිසි කෙනෙක් ශුක්ල පක්ෂයේ කර්ම කරලා තියෙනවා නම් සුදු කර්ම එහෙම නැත්නම් පුණ්‍ය කර්ම කරලා තියෙනවා නම් ඒ පුණ්‍ය කර්ම හේතුවෙන් ඔවුන්ට යහපත් ප්‍රතිවිපාක උපදිනවා. ඒ වගේම තමයි පාප ධර්මයන්ගෙන් යුක්තව නම් කෙනෙක් ජීවත් වෙන්නේ. පංච දුෂ්චරිතෙහි නියැලෙමින් විවිධ වූ දුෂ්චරිතයන්ගෙන් නියැලෙමින් නම් ජීවත් වෙන්නේ. එහි විපාක වශයෙන් ඔවුන්ට දුක් විපාක විඳින්නට සිද්ධ වෙනවා. ඔබේ තිදොර මනවින් හසුරුවා ගැනීමේ වගකීම ඔබ සතුයි. වරදකට වැටෙන්නට නොදී ආරක්ෂා කරගන්න එක ඔබේ වගකීමක් වෙනවා. දැන් කර්ම න්‍යාය ඔස්සේ බලනකොට ඊ타ත්ම පැහැදිලිව තේරුම් අරගන්න පුළුවන්. කාගේ හෝ මැදිහත් වීමකින් හෝ කිසියම් කෙනෙක්ගේ මෙහෙයවීමකින් නෙමෙයි. තමා විසින් යම් අයහපත් බීජයක් වැපරුවා නම් ඒ අයහපත් බීජය වැපරුව එකේ ප්‍රතිඵලය තමයි දුක් සහිත ආත්ම භාවයන් ලබන්නට හේතු වෙන්නේ. තමන් යහපත් බීජයක් වපුරලා තිබ්බනම් එහි ප්‍රතිඵලය තමයි
සුව සොම්නසින් යුක්ත සැපවත් ජීවිතයක් ලබන්නට හේතු වෙන්නේ. එතකොට මේ සත්වයන්ගේ මේ උස් පහත් බෙහෙදයට හේතුව ඔවුනොවුන්ම කරගත්තා වූ කර්මය මිසක් වෙනත් දෙයක් එහෙම නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සත්වය විඳින හැම සැප දුකක්ම ඔවුන් කළා වූ කර්මය නිසා ලැබෙනවාය කියලා දේශනා කළේ නැහැ. සත්වය උපදින්නේ කර්මය නිසා. තම තමන් කරන හොඳ නරක ක්‍රියාකාරකම් නිසා ඊට අනුරූපව ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. ඊට අනුකූලව උපදිනවා. හැබැයි ඒ විඳින හැම සැප දුකක්ම කර්මයෙන් සිද්ධ වෙනවා කියලා නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. අපි හිතමු යම්කිසි කෙනෙක් කුසල කර්මයක් නිසා උත්පත්තිය ලබනවා. ඔහු ඊටාම නිරෝගී සම්පත්තියෙන් යුක්තව, ඊටාම සුරූපීව ධනවත් කුලයක උපදිනවායි කියලා හිතන්න. ඔහුගේ කර්මයට විපාක වශයෙන්. හැබැයි ඒ උපන් ජීවිතයේ සිහියෙන් යුක්තව, මනා දැනුමින් යුක්තව, ධර්මාධර්ම පිළිබඳ අවබෝධයකින් යුක්තව ජීවත් වෙන්නේ නැත්නම්, ඔහු දුසිරිතට නැඹුරු වෙලා පාප ධර්මයන්ගෙන් බරව ජීවත් වෙනවා නම්, කල යුත්ත නොකල යුත්ත තේරුම් අරගෙන නෙමෙයි නම් ජීවත් වෙන්නේ. ඒ පුද්ගලයා පරිහානියටපත් වෙන්නේ ඔහුගේ පුරාණ කර්මය නිසා නෙමෙයි. ඒක ඒ පුද්ගලයා වර්තමානයේ තමන්ගේ පැවැත්මේ තියෙන දුර්වලකම නිසා සිද්ධ කරගන්න දෙයක්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් උපදින්නට පුළුවන් පුරාකෘත කර්මයට අනුව ඊටමත් දුගී දුප්පත් තැනක. මහා සම්පත්තියක් නැති වෙන්නට පුළුවන්. ලොකුවට ලැබිච්ච දේවල් නොවෙන්නට පුළුවන්. හැබැයි ඒ මිනිස්සයා නුවණින් යුක්තව ජීවත් වෙනවා නම්, කර්මයේ කර්මඵලය කියන එක හරියට තේරුම් අරගෙන පාප කර්මයන් බැහැර කරලා කුසල කර්මයන්ගේ යුක්තව ජීවත් වෙනවා නම්, කල යුත්ත නොකල යුත්ත කුමක්ද කියලා හරියට තේරුම් බේරුම් කරගෙන ජීවත් වෙනවා නම්, තමන්ගේ ජීවන ගමන හොඳ සතිමත්ව නුවණින් විමසා බලමින් යුක්තව කටයුතු කරනවා නම්, ඒ බඳු ජීවිත ගමනක් නම් ගෙනියන්නේ. ඒ පුද්ගලයා සුව සොම්නස් විඳිනවා. ඒ සුව සොම්නස් විඳින්නේ පෙර කර්මය නිසාම නෙමෙයි. වර්තමාන ජීවිතයේ ඔහුට තිබිච්ච නුවණ අවබෝධය, ඔහුගේ බුද්ධිමත්කම නිසා. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කියලා දේශනා නොකලට මතක තබා ගන්න, කර්මයෙන් සත්වයන්ට සවිශාල බලපෑමක් තියෙනවා කියන එක. ඇතැම් වෙලාවට අපරාපරිය වශයෙන් කර්ම විපාකයන් ලැබෙනකොට සත්වයන් දුකටත්පත් වෙනවා, සුව සොම්නසුත් විඳිනවා. දැන් සමහර අයගේ ජීවිත බලන්න හරියම ලස්සනට ගෙවිගෙන ගිහිල්ලා හිතන්නේවත් නැති අවස්ථාවල් වලදී එක්කෝ මහා භයානක රුදුරු රෝගාබාධයන්ට ලක් වෙනවා. එහෙම නැත්නම් සමහර නොසිතූ විදිහේ උපද්‍රවයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ වෙලාවට අර කර්මයන්ගේ ඉදිරිපත් වීමක් තියෙනවා, නැතුව නෙමෙයි. ඒ කර්මයන්ගේ බලපෑම අනුව එබඳු දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ දුක්මුසු විපාක විතරක් නෙමෙයි. සමහරක් වෙලාවල් වලට ජීවිතේට නොසිතූ අවස්ථාවල් වලදී බොහොම සැප සම්පත් උදා වෙන අවස්ථාවල් තියෙනවා. කවදාකවත් නොහිතපු අවස්ථාවල් වලදී තමන්ගේ ජීවිතයම ජය ගන්න අවස්ථාවල් මතුවෙනවා. කර්මයේ ඉබඳු විපාකයකුත් තියෙනවා. ඉතින් මේ කර්මය කියන સિદ્ધාන්තය හරි පුළුල් විෂයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ කම්ම විෂය අචින්තයයි කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට මිසක් හැමෝටම කර්මයේ සියලු ප්‍රභේදයන් තේරුම් අරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ජීවත් වෙනකොට අපි තේරුම් ගත යුතුම දේවල් තියෙනවා. අපිට කොතැනක හරි වැරදුනොත් එහෙම මතක තබා ගන්න, ඒ වරද ස්වල්පයකින් නතරවන්නේ නැහැ. ඇතම් වෙලාවට ඔබෙන් සිද්ධ වෙන්න පුංචි කියලා හිතන වැරදක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට හිතුණට වැරද්ද පොඩි කියලා ඒ වැරද්ද පොඩි නොවෙන්න පුළුවන්. පංච දුෂ්චරිතය පිළිබඳව සැලකුවොත් ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමිත්‍යාචාරය, බොරු කීම, රහමෙර පානය. මේ ඇතම් වෙලාවට මේ කාලේ උදවිය හරි සරල දේවල් හැටියට සලකනවා. පුංචි දේවල් හැටියට හිතනවා. ඔය පොඩ්ඩක් බිව්වම මොකද? පොඩි බොරුවක් කිව්වම මොකද? ජීවත් වෙනකොට බොරු නොකිය පුළුවන්ද? මෙන්න මේ වගේ පංච දුෂ්චරිතය පවා ස්වල්ප වශයෙන් සලකන උදවිය ඉන්නවා. ඒවා බොහොම ලඝුව හිතන අය ඉන්නවා. හැබැයි මතකයේ තබා ගන්න, තථාගතයන් වහන්සේ පංච දුෂ්චරිතයෙන් වළකින්නට කියලා දේශනා කළේ එය ඊ타මත්ම රුදුරු විපාක ගෙන දෙන්නක් නිසා. ඔබට හිතුණට ඒ ස්වල්පයක් කියලා ඒක විපාක ලැබෙනකොට නම් ඔබට කවදාකවත් හිතන එකක් නැහැ ඒක ස්වල්පයි නේද කියලා.
පේතවත් වගේ දේශනාවන් බලනකොට මේ බණ කතා සාහිත්‍ය ඉගෙන ගන්නකොට තේරුම් අරගන්නට පුළුවන් මිනිස්යන්ට වරදින්නේ කොයි වගේ තැන්ද කියලා. සමහර අය සුළුයි කියලා හිතාගෙන කරපු දේවල් ඔවුන්ට කොයිතරම් දුක් විපාක ගෙනල්ලා දීලා තියෙනවද? පව්පින් ගැන කිසිදු අවබෝධයක් නැතිකම නිසා ඇතම් අය කරපු කියපු දේවල් නිසා සංසාරේ එහි විපාක ලැබෙනකොට ඔවුන් කොච්චරනම් අසරණ වෙලා තියෙනවද කියලා දැනගන්නට ඒ බණ කතා සාහිත්‍යයෙන් පුළුවන්කම තියෙනවා. පින්වත්නි, හොඳින්ම මතකයේ තබා ගන්න. ජීවිතේ කවදාකවත් වැරදි මගක නම් යන්න දෙන්න එපා. ඇතැම් වෙලාවට මේ බණ අහන ඔබ මේ වනකොටත් අකුසල ධර්මයන්හි නිරත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට ඒන් වලකින් අවස්ථාවක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. මේ දේ නොකර කොහොමද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. ඔබේ දූ දරුවන් රැක බලාගෙන යනකොට ඔබේ මේ කුටුම්බය සන්තරපණය කරමින් මේ දරු පවුල ආරක්ෂා කරගෙන යනකොට ඒ දේවල් නොකර කොහොමද කියලා ඇතැම් විට ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් මතකයේ තබා ගන්න. වරදෙන් නිදහස් වෙන්න බැරි. ඒ වරදෙන් නිදහස් වෙන්න බැරි කම නිසාම නෙමෙයි. ඒ පළවෙනි දේ තමයි වරදෙන් නිදහස් වෙන්න උවමනාවක් නැතිකම. ඒ වැරදෙන් නිදහස් වෙලා කොහොමද හරි මඟ යන්නේ කියලා ඔබ හරියට නොහිතපුකම ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්න පුළුවන්. පින්වත්නි, තමන් වෙනුවෙන් හරි අනුන් වෙනුවෙන් හරි අකුසල ධර්මයක් කළොත් ඒක විපාක විඳින්න වෙන්නේ තමන්ටමයි. ඔබ දරුවන් වෙනුවෙන් කියලා, එහෙම නැත්නම් ඔබ බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, ඔබේ දරු පවුල වෙනුවෙන්, ඔබේ අම්මා තාත්තා වෙනුවෙන්, මේ කවුරු වෙනුවෙන් කියලා හරි ඔබ අකුසල් කළොත් ඒ අකුසලයන්හි ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ ඔබටමයි. ඒ ප්‍රතිඵල භුක්ති විඳිනකොට ඔබව ගලවා ගන්නට ඒ දරුවන්ටත් පුළුවන් කමක් නැහැ. ඒ අම්මා තාත්තට, ඒ බිරිඳට, ස්වාමියාට ගලව ගන්න පුළුවන් කමකුත් නැහැ. ඔබේ නෑ හිතවතුන්ට ගලව ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ විපාක තනිවම හුදකලාවම ඔබටම විඳින්න සිද්ධ වෙනවා. ඒ අසරණ කමටපත් වුණාට පස්සේ අනේ මං අද අසරණ වෙලා මට කර කියා ගන්න දෙයක් නැහැ කියලා කිව්වට පළක් ඇත්තේ නැහැ. විශේෂයෙන්ම පේතවත්තු දේශනා වැනි පොතපත කියවනකොට ඊ타ත්ම පැහැදිලිව පේන්න තියෙනවා ඔබ වගේම ජීවත් වෙච්ච උදවිය දැනුමක් අවබෝධයක් නැතිකම නිසා, ඇතැම් වෙලාවට උවමනාවක් තිබිච්ච නැතිකම නිසා, සමහර වෙලාවට කරන්න දෙයක් නැතිකම කියලා ඒ බඳු අදහසකින් වෙන්නත් පුළුවන්. නමුත් වැරදි කරපු නිසා, දුෂ්චරිතයන් හැසිරිච්ච නිසා ඒ වගේ විපාක විඳිනකොට වුන් කොයි තරම් දුක් විඳිනවද කියලා මේ බඳු පොතපත ආශ්‍රයෙන් දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳින් කල්පනා කරන්න, අද ඔබ ඉන්න තැන, ඔබ ජීවත් වෙන තැන අකුසල පරිසරයක් නම් තියෙන්නේ. මේ ඔබේ අනර්ථයේ පිණිස පවතින පරිසරයක් කියලා දැනගෙන ඊටාම ඉක්මනින් ඒකෙන් ඈත් වෙන්න. හරි විදිහට ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා හොයන්න. ඔබ මෙච්චර කාලයක් ඒ පිළිබඳව හොයලා නැතුව ඇති. හොඳින් හොයන්න. වෙන කරන්න දෙයක් නැහැ කියලාවත් අකුසලයක් කරන්නට එපා. බලන්න මේ ලෝකයේ දිහා ටිකක්. නොදන්නා කම කියන එක, පව්පින් පිළිබඳව අවබෝධයක් නැතිකම කියන එක කොයිතරම් කිලිටක්ද කියලා. සමහර උදවිය තමන්ගේ පවිතු අදහස් නිසා තමන් පව් කරනවා විතරක් නෙමෙයි, මුළු මහත් සමාජයේම පාප ධර්මයට ඇදගෙන යනවා. දරු මුණුබුරන් එක්කම නිරයට යන විදිහට කටයුතු කරනවා ඇතම් උදවිය තමන්ගේ අනවබෝධය නිසා. ඒ දැනුම නැතිකම, අවබෝධය නැතිකම තියෙන්නේ මේ ගමේ ජීවත් වෙන අහිංසක ඔබට විතරක් නෙමෙයි. ඒ දැනුම නැතිකම නිසා අකුසල මාර්ගයට තමනුත් අනුන්වත් අරගෙන යන පිරිස හැම සමාජ ස්තරයකම ඉන්නවා. ඔබ වැඩ කරන තැනත් ඉන්නවා. මේ රට පාලනය කරන්න කියලා යන තැන්වලත් ඉන්නවා. විවිධ දේශපාලන පක්ෂවලත් ඉන්නවා. හැම කණ්ඩායමක් අතරම වගේ ඒ බඳු චරිතයන් විද්‍යමාන වෙනවා. අන්න ඒ වගේ අයකින් බොහොම පරිස්සම් වෙන්නට ඕන. කර්මයක් ගැන දන්නේ නැති වුණාම, කුසල අකුසලයේ පිළිබඳව දන්නේ නැති වුණාම ඔවුන් හැම දෙයක්ම හිතනවා භෞතිකවාදීව. අපි ජීවත් වෙන්නයි මේ දේ කරන්නේ. මිනිස්සු මොනවා කරලා හරි ජීවත් වෙන්නට ඕන. පණගට ගහ ගන්න එක තමයි වැදගත්ම දේ. මෙන්න මෙහෙම හිතන පිරිස් ඉන්නවා. සමහර අය හිතන්නේ කන්න හම්බුණා නම්, ගෙයක් දොරක් තිබ්බනම්, ඇඳ ගන්න දෙයක් තිබුණා නම්
මේ තමයි ජීවිතය කියලා. පින්වතුනි ජීවිතය කියන්නේ ඒ ටික විතරක් නෙමෙයි. ඒ ටිකෙන් විතරක් සැනසෙල්ලක් ලැබෙනවද එහෙම? කන්න බොන්න ලැබිච්ච පමණින්, ඉඳුන් හිටුන් ලැබිච්ච පමණින්, ඇඳුම් පැළඳුම් ලැබිච්ච පමණින් මිනිස්යාගේ ජීවිතවලට සැනසෙල්ලක් ලැබෙනවද? සැනසෙල්ල තියෙන්නේ හුදු ආහාර පාන ලබා ගැනීමෙන් විතරක් නෙමෙයි. තමන්ගේ මානසික ප්‍රබෝධය, සිතේ පිරිසුදුකම, අකුසලයන්ගෙන් වැළකීලා කුසල ධර්මයන්ගේ යෙදීම අනුව තමන්ගේ චිත්තසංතානයන් පිරිසුදු වීම. සිතක් පිරිසුදු වීමෙන් තරම් සැනසෙන්න පුළුවන් කමක් මේ තුන් ලෝකෙම වෙනත් ඇත්තේ නැහැ. ඒ සිත පිරිසුදු කර ගැනීමෙන් ලබන සැනසෙල්ල දන්නේ නැති උදවිය. සිතක් පිරිසුදු කරගන්නා ක්‍රමවේදයේ දේශනා කරලා තියෙන බුදුදහම පිළිගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඔවුන් දන්නේ කන්න බොන්න හොයාගත්තොත් තමයි සැනසෙල්ලෙන් ඉන්න පුළුවන් කියලා. ඒ නිසා කුසල මාර්ගයන්ට ගරහනවා. දැන් අපි දන්නවා චෛත්‍යයක් හදනකොට ඒ චෛත්‍ය හදනකොට නිග්‍රහ කරන පිරිසක් ඉන්නවා. ওই චෛත්‍ය හදන gadol ටිකෙන් මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් මොකද වෙන්නේ කියලා ඒ අදහස් සමාජගත කරන පිරිස් ඉන්නවා. ඒගොල්ලෝ හිතන්නේ මිනිස්සයන්ට ගෙවල් දොරවල් හදලා දුන්නම තමයි සියල්ල සම්පූර්ණ වෙන්නේ කියලා. මිනිස්සු සුඛභාගී වෙන්නේ එපමණකින් විතරක් කියලා හිතනවා. දැන් ඔහොම හිතුවා නම් දුටුගැමුණු රජුරුවෝ අද සුවහසක් ජනයාට සිත් සතන් පහන් කරගන්නට, Tamanගේ මානසික සුවතාවය ලබා ගන්නට තියෙන රුවන්වැලි සෑයවත් හම්බ වෙයිද? දුටුගැමුණු රජුරුවෝ රුවන්වැලි සෑය හැදුවේ මුළු ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ගෙවල් දොරවල් හදලා ඉවර වෙලා නෙමෙයිනේ, ඉතුරු gadol ටිකෙන් නෙමෙයිනේ. රුවන්වැලි සෑය හදනකොට ලංකාවේ අනික් මිනිස්සු ඔක්කොටම ගෙවල් දොරවල් තිබුණාද? හැබැයි ඔලුවක් තියෙන මිනිස්සෙකුට, සත්පුරුෂකමක් තියෙන මිනිස්සෙකුට කියන්න පුළුවන්ද රුවන්වැලි සෑය හදපු එක වැරදි කියලා? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. සත වර්ෂ ගණනාවක් තිස්සේහි මිනිස්සුන්ගේ සිත් සතන් නිවමින් මිනිසුන්ට කුසල් කරගන්නට අවස්ථාව සලසලා තියෙන. ඒබඳු ඌ ඉදිකිරීම කොච්චර වටිනවද? කොච්චර සත්පුරුෂයිද? ඒ තුලින් මිනිස්සු කොච්චර කුසල් කරගන්නවද? දෙවෙන සිත් කොච්චර පහන් කරගන්නවද? කෙලෙස් වලින් ගිනි ගන්න සිත් ඒ කෙලෙස් නිවා ගන්නවද? ඒබඳු පූජනීය ස්ථාන වලට ගියාට පස්සේ. ඒ නිසා යම් කිසි කෙනෙක් තර්ක කරනවා නම් චෛත්‍යයක් හදන වෙලාවේ ඒ gadol ටික අරන් ගිහලා දුප්පතුන්ට ගෙවල් හදලා දුන්නා නම් හරිනේ කියලා. පින්වත්නි සමාජවාදීව ඒ දිහා බලන කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ පිළිබඳව ඊට වඩා පුළුල් දැක්මකින් දකින කෙනෙකුට ඊට වඩා හිතන්න දේවල්, දකින්න දේවල් ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා මතක තබා ගන්න ජීවිතයක සැනසෙල්ල තියෙන්නේ කන බොන ටිකෙන් විතරක් නෙමෙයි. ඉඳුන් හිටුන් ටිකෙන් විතරක් නෙමෙයි. මිනිස්යන්ට කන බොන දේවල් තිබුණත්, ඉඳුන් හිටුන් තිබුණත් ආතතියෙන් පෙළෙන 100,000 ගණන් මිනිස්සු මේ ලෝකේ නැද්ද? ධනවත් රටවල් වල සියලු සම්පත්තියෙද්දී තමන්ගේ හිත පාලනය කරගන්න බැරි කම නිසා මානසික ආතතියෙන් පෙළෙන, මානසික රෝගයන්ගෙන් පෙළෙන මිනිස්සු කොච්චර ඉන්නවද? සැනසෙල්ල තියෙන එකකින් විතරක් නෙමෙයි. භෞතික සැප සම්පතින් විතරයි සැනසෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න නීච පහත් පුහුදුන් චිත්තයකට, ඒබඳු චිත්තසංතානයකට එහෙම හිතෙන්න පුළුවන්. ඒක ඔහුගේ අනවබෝධය නිසා. ඔහුට ලෝකයේ පිළිබඳව පුළුල් දැක්මක්, අවබෝධයක් නැතිකම නිසා. කොටින්ම කියනවා නම් ඔහු සද්ධර්මය නොදන්නාකම නිසා. අපි අපේ ලංකාව පිළිබඳව කතා කරනකොට අපි කතා කරන්නේ අපේ රටේ ස්වර්ණමය යුගය, අනුරාධපුර යුගය. අදටත් අපිට දකින්නට ලැබෙන ඉපැරණි නිර්මාණ දිහා බලනකොට විහාරාරාම ආශ්‍රිතව සිදු කරලා තියෙන නිර්මාණ, ගෘහ නිර්මාණ, සාහිත්‍ය නිර්මාණ, මේ සියල්ල දකිනකොට වඩාත් පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඒ යුගයේ මිනිස්සු කොයිතරම් මානසික ප්‍රබෝධයකින් ජීවත් වුණාද කියන එක. ඔවුන් කොච්චර සතුටින් ජීවත් වුණාද කියන එක. ඒ වගේම ඔවුන් කොච්චර ධාර්මිකව ජීවත් වුණාද කියන එක. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වල තිබිච්ච ගැඹුර, ඔවුන්ගේ සිතුම් පැතුම් වල තිබිච්ච සාමකාමීකම, ඔවුන්ගේ සිතුම් පැතුම් වල තිබිච්ච කරුණාව, මෛත්‍රිය, මේ සියල්ල තාමත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපේ ඉපැරණි නිර්මාණ දිහා බලනකොට, අපේ ඉපැරණි සාහිත්‍ය දිහා බලනකොට ඒ ඔවුන්ගේ ඒ සැනසෙල්ල තිබුණේ
ඔවුන්ගේ අතිශය ප්‍රබුද්ධ මනසක් එදා තිබුණේ නිර්මාණය වුණේ. ඒ හැමෝටම රුවන්වැලිසෑය හදන්න නැතුව ගෙවල් හදලා දීපු හින්දා හැම නෙමෙයි. ඒ හැමෝටම ගෙවල් දොරවල් තිබිච්ච හින්දා නෙමෙයි. ඒ සියල්ලෝම සැප සම්පතෙන් ඉතිරී ගිය හින්දා නෙමෙයි. පින්වතුනි පිරිසිදු මනසක් තිබිච්ච නිසා, පවිත්‍ර චිත්තසංතානයක් තිබිච්ච නිසා ඔවුන්ට පැහැදිලි දර්ශනයක් තිබුණා. ඒ පැහැදිලි දර්ශනයක් තිබිච්ච නිසා ඔවුන් තමන්ගේ ජීවිතය මනවින්ම සකස් කරගත්තා. රාග ද්වේෂ මෝහයන්ට යන්නට නොදී සිත් සතන් පවිත්‍ර කරගත්තා. සතර අගතියට ඔවුන් ගියේ නෑ. ඡන්දා දෝසා භයා මෝහා සත්වය අගතිගාමී වන තැන්. ඒ සත්පුරුෂයෝ ඒ නුවණැත්තෝ අගතිගාමී වුණේ නෑ. ඔවුන් ධර්මයෙන් සැනසෙල්ල ලබා ගත්තා. කර්මයේ කර්මඵලයේ පිළිබඳව සුනිපුණ දැනුමක් තිබිච්ච නිසා ඒ සත්පුරුෂයෝ අකුසල ධර්මයන් කරේ නැහැ. සමාජ විරෝධී දේවල් වලින් ඔවුන් වැළකුණේ කාටවත් බයටම නෙමෙයි. ස්වයං ශික්ෂණයක් ඔවුන්ට තිබුණා. ඔවුන් දන්නවා වරදක් කළොත් එහි විපාක Tamanට ලැබෙනවාමයි කියන එක. ඒ දන්න නිසාම Taman විසින්ම හික්මුණා. කොච්චර වැදගත් නැක්ද බලන්න. මේ ලෝකේට කර්මයේ කර්මඵලයේ පිළිබඳව අවබෝධයක් දීමෙන් කොච්චර මේ ලෝකේ සුන්දර තැනකට ගෙනියන්න පුළුවන්ද? නීති වලින් විතරක් නෙමෙයි. දඬුවම් දීමෙන් පීඩා කිරීමෙන් විතරක් නෙමෙයි. අවබෝධය ලබා දීම තුළින් ඔවුන්ම හික්මෙන ජන සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්. අපිට බෞද්ධ සංස්කෘතිය කියලා හම්බ වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. අද මේ පරදේශක්කාරයින්ගේ ආක්‍රමණ නිසා, විවිධ සමාජීය බලපෑම් නිසා, විවිධ සමාජ කණ්ඩායම් වල බලපෑම් නිසා අපේ උතුම් බෞද්ධ සංස්කෘතිය විනාශ වෙමින් පිරිහිමින් පැවතියාට උතුම් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච යුගයක මේ රටේ නිදහසේ සැරිසරන්නට ඕනෑම කාන්තාවකට, ඕනෑම දරුවෙකුට, ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම ආභරණ පැළඳගත් යුවතියෙකුට උනත් නිරුපද්‍රිතව ගමන් කිරීමේ හැකියාව තිබුණේ. මක් නිසාද? ඒ ජන සමාජය Taman විසින්ම හික්මිලා තිබුණා. බුදුදහමෙන් කරන ප්‍රධානම දේ තමයි දණ්ඩෙන් දඬුවම් කිරීමෙන් නීති වලින් හික්මවීම වෙනුවට තමා විසින්ම ඇති කරගන්නා හික්මීමක් තථාගතයන් වහන්සේ අනුදැන වදාරනවා. ඒ තමා විසින්ම දර්ශනයක් එක්ක ඇති කරගන්නා හික්මීම තමන්ටත් හිතසුව පිණිස පවතිනවා, සමස්ත සමාජයටත් හිතසුව පිණිස, යහපත පිණිස පවතිනවා. ඒ නිසා ඔබට විශේෂයෙන් මතක් කරන්නේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති, ලෝකයේ පිළිබඳව පුළුල් අවබෝධයක් නැතිව සමාජයේ හසුරවන්නන්ගෙන් ඔබ බොහොම ප්‍රවේශම් වන්නට ඕන. අපිට විශේෂයෙන්ම අන්තර්ජාලය දිහා බලනකොට, ඇතම් ගෲප් වල ෂෙයා වෙන දේවල් දිහා බලනකොට මේ මිනිස්යන්ව පාප ධර්මයන්ට ඇද දැමීම සඳහා ඊ타ත්ම සංවිධානාත්මකව කටයුතු කරන ආකාරයන් පේන්නට තියෙනවා. මහා සංඝරත්නයට නිନ୍ଦා පහස කරනවා, තුනුරුවන්ට නිନ୍ଦා පහස කරනවා, මහානායක හාමුදුරුවෝ නිନ୍ଦා පහස කරනවා, භික්ෂුන් වහන්සේලා කියන්නේ දානවත් දෙන්න නුසුදුසු පිරිසක් හැටියට ආක්‍රෝෂ පරිභව කරනවා. කොච්චර දේවල් තියෙනවද? මේවා නිකම්ම පුද්ගලයන්ගෙන් මතුවෙන දේවල් නෙමෙයි. ඒ බඳු අවශ්‍යතාවයන් තියන අය ඉන්නවා. මේ අහිංසක අපේ සත්පුරුෂ බෞද්ධයන්ව බෞද්ධකමින් ඉවත් කිරීම සඳහා අවශ්‍යතාවයක් තියෙන පිරිස් ඉන්නවා. ඒවා විවිධ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන. දේශපාලන සංවිධාන තියෙනවා. තවත් විවිධ ආගමික සංවිධානයන් තියෙනවා. ඔවුන්ට මේ බුදුදහම තිබුණම Tamanගේ මනදොල සපුර ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා බෞද්ධ දරුවන්ගේ තියෙන බොදු සිතුම් පැතුම් පළුදු කිරීම සඳහා, ඒ බොදු සිතුම් පැතුම් හානි කිරීම සඳහා විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා. ඒක පන්ති පැවැත්වීමනොත් කරනවා, විශ්වවිද්‍යාල මට්ටමනොත් කරනවා, අන්තර්ජාලය ඔස්සේත් කරන හැම පැතිකඩක් ඔස්සේම තම තමන්ගේ ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරනවා. පින්වතුනි, පිරිහෙන්නේ කවුද මේවයි? අපේ බෞද්ධයෝමයි තම තමන්ගේ ගුණ ධර්ම වලින් පිරිහෙන්නේ. කොහේ හරි ඉන්න හාමුදුරුව කෙනෙක් මොකක් හරි වරදක් කරාම ඒ වැරදි හුවා දක්වමින් සමස්ත මහා සංඝරත්නයට ගරහනවා. තුනුරුවනට ගරහනවා. කොච්චර අකුසල්ද කියලා බලන්න පින්වත්නි. අන්න ඒ නිසා ඊ타මත් නුවණින් ජීවත් විය යුතු කාලයකට අපි ඇවිල්ලා තියෙනවා.
ඔබේ කුසල් සිත විනාශ කිරීම සඳහා ඉස්සර නම් තියෙන්නේ නැත්තේ සාමාන්‍ය දේවල්. හැබැයි අද සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන දේවල් තියෙනවා. පරිස්සමෙන් ජීවත් නොවුනොත් මෙලවත් ඉවරයි, පරලොවත් ඉවරයි. බොහෝ කාලයක් රොත්ත පිටින්ම දුගතියට යන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා තමන්ගේ රැකවරණය, ඔබේ දරුවන්ගේ රැකවරණය, ඔබේ පවුලේ උදවියගේ රැකවරණය සපයා ගන්න එක ඔබ සතු වගකීමක්, යුතුයකමක් වෙනවා. කල්පනාකාරී වන්න. අකුසල ධර්මයන්ට මේ සමාජයේ කොතනක හෝ යොමු කරන බවක් පේන්න තියෙනවා නම් ඊටාම සුපරීක්ෂාකාරී වෙලා එවෙන් දරුවන් ඈත් කරගන්න. ගොඩක් වෙලාවට මේ කාලේ දිහා බලනකොට ඇතම් තරුණ අම්මලා තාත්තලාට උනත් මේ කුසල් අකුසල් පිළිබඳව තියෙන දැනුම හරිම අඩුයි. වෙනදා නම් අතීතේ නම් අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා බණ දහම් වලින් පෝෂණය වෙච්ච පිරිසක්. හවසට එකතු වෙලා කවුරුත් බණ කතා කරනවා, බණ දහම් අහනවා. ඕන්ට හොඳ ධර්මඥානයක් තිබුණා. හැබැයි මේ තාක්ෂණයේ දියුණු වීමත් එක්ක අපේ අහිංසක අම්මලා තාත්තලා බණ පොතපත කියවනවා වෙනුවට විවිධ විකාර ටෙලිනාට්‍ය වලින් ඔලුව පුරවා ගන්නට, විවිධ චිත්‍රපටි වලින් ඔලුව පුරවා ගන්නට, මේ වගේ දේවල් නිසා බොල් සමාජයක් ඉතාමත් වේගෙන් නිර්මාණය වෙමින් පවතිනවා. ඉස්සර අම්මා තාත්තගෙන් බණ කතාවක් අහගත්තට දැන් ඉන්න දරුවන්ට ඒ බඳු අවස්ථාවල් ලැබෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. අවාසනාවකට සීයලා ආච්චිලා පවා දරුවන්ට බණ කතාවක් කියලා දෙන අවස්ථාවන් බොහොම අඩුයි. මතක තබා ගන්න. ඔබ ඔබේ දරුවව ධර්මයෙන් පෝෂණය කරන්නේ නැත්නම් ඒ දරුවගේ අනාගතය කොහට්ට ගහගෙන යයිද? කුසලයක් අකුසලයක් දන්නේ නැති, පව්පින් දන්නේ නැති දරුවෙක් මේ ලෝකෙට බිහි වුණොත් ඒ දරුවා තමන්ගේ අනාගතේ කොහොම හදාගනීද? සංසාරයට වැටුණාට පස්සේ තමන් විසින්ම හදා වඩා ගන්න ඒ දරුවා කොච්චර අසරණ වෙයිද? මේ පිළිබඳ අවධානයක්, අවබෝධයක් නොතිබ්බොත් පින්වතුනි වෙනසීම තමන්ම හදා තබුව වෙනවා. ඉතින් ඒ නිසා මේ සෙරණී කතාවස්තු අද ඔබට කියන්නේ ඔබේ ජීවිතයට මේන් ගන්න තියෙන දේවල් ඉතාමත් බොහෝයි. ඔබේ ජීවිතේ හදා ගන්න තියෙන දේවල් ඉතාමත් බොහෝ තියෙනවා. සමහර විට මේ සෙරණිගේ ජීවිතය එහෙම පිටින්ම ඔබේ ජීවිතයට සම්බන්ධ නොවුනට සෙරණිගේ සිතුම් පැතුම් ඔබේ ජීවිතයට සම්බන්ධව තියෙන්න පුළුවන්. හොඳින් විමසමින් අහන්න, මතකයේ තබා ගනිමින් අහන්න, ඔබේ ජීවිතය හදා ගන්නට උත්සාහය ඇති කරගනිමින් අහන්න. ඔබට ජීවිතය හදා ගන්නට මේ කතා පුවතත් බොහෝම ප්‍රයෝජනවත් වේවි. මේ කතා පුවත මුණත් ඇති ඔබේ ජීවිතය හරි මගකට ගැනීම සඳහා. සෙරණී ඉන්දියාවේ ජීවත් වුණේ ಭಾರತයේ කුරු රට. මේ කාලේ නම් කියන්නේ නවදිල්ලී කියලා. සෙරණී ජීවත් වුණේ හොඳ රස්සාවක් කරලම නෙමෙයි. ඒ ජීවත් වුණේ ගණිකා වෘත්තියකින්. හැබැයි සෙරණීගේ මේ වෘත්තිය විතරක් නෙමෙයි නරක් වුණේ. සෙරණීගේ සිතුම් පැතුම් බොහොම පහත් පැත්තට යොමු වෙලා තිබුණා. සෙරණී කවදාකවත් කුසල් අකුසල් විශ්වාස කළේ නැහැ. ඉතින් ඒ කාලේ වෙනකොට කුරු රට බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ සිටිය ආර්ය ශ්‍රාවකයෝ බොහෝ වැඩ හිටපු ප්‍රදේශයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කොට වදාළේ කුරු රටදී. මතක තබා ගන්න. ඒ තරම් සත්පුරුෂයෝ හිටපු භූමියක්. සෝවාන් සකදාගාමී අනාගාමී ආර්යයන් වහන්සේලාගෙන් පිරිච්ච භූමියක් එදා. ඒ තරම් සත්පුරුෂයෝ ඉන්න කාලෙක වුණත් සෙරණිට සත්පුරුෂයන් හඳුනා ගන්නට තරම් නුවණක් තිබුණේ. ඒ නිසා සෙරණි සත්පුරුෂයෝ දැක්කා. සත්පුරුෂයන් හඳුනා ගන්න පුළුවන් කමක් හම්බුන්නේ. සත්පුරුෂයන්ට අවනත වූ සිතක් ඇයට තිබුණේ. දැන් ඔබ ප්‍රාර්ථනා කරනවානේ සත්පුරුෂ සේවනය ලැබේවා කියලා. අන්න ඒ ප්‍රාර්ථනාවටම තවත් එකතු කරගන්න කිහිපයක් තියෙනවා. ඒ තමයි සත්පුරුෂ සේවනය වගේම සත්පුරුෂයන් හඳුනා ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් කරන්න. සත්පුරුෂයන් කෙරෙහි නැමුණු සිත් ඇත්තෙක් වේවා කියන ප්‍රාර්ථනාවත් කරන්න. මේ කාලේ සත්පුරුෂයෝ ලැබිලත් බොහෝ දෙනෙකුට සත්පුරුෂයන් හඳුනා ගන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසානේ මහා සංඝරත්නයට පවා මේ තරම් ගරහන්නේ. සත්පුරුෂයෝ ලෝකෙ හිටියත් ඔවුන්ට සත්පුරුෂයන් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් සත්පුරුෂ ධර්මයන්ට නැමිලා නැහැ. කොයිතරම් අවාසනාවක්ද කියලා බලන්න පින්වත්නි. තුනුරුවන් වැඩ ඉන්න කාලෙකත් තුනුරුවන් හඳුනා ගන්න බැරි වෙනවා කියන එක. මේ අනන්ත සංසාර දුකෙන් නිදහස් වෙන්න ලැබිච්ච වෙලාවෙත් ඒ උත්තරීතර ධර්මයට
ඒ තුනුරුවන්ට හිත පහදව ගන්න බැරි වෙනවා කියන එක. තුනුරුවන්ට හිත නැවෙන්නේ නැහැ කියන එක. කොච්චර අසරණකමක්ද කියලා බලන්න. ඉතින් මේ සත්පුරුෂ ආශ්‍රය ලබන්නට සත්පුරුෂයන් කෙරෙහි නැමිච්ච සිතක් ඇති වෙන්නට සංසාරේ පුරාකෘත පුණ්‍ය සම්භාරයක් තියෙනට ඕන. ඒ වගේම වර්තමානයේ නුවණින් විමසා ජීවත් වෙන බවක් තියෙනටත් ඕන. සෙරණි තථාගතයන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඉපදලා හිටියත් ඇයට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. මහ රහතන් වහන්සේලාගෙන් පිරිච්ච කාලයක්. සෝවාන් සකදාගාමී අනාගාමී කියන ආර්ය ශ්‍රාවකයෝ ගිහි සමාජෙත් හිටියා. 100,000 ගණනින් ලක්ෂ කෝටි ගණනින් හිටියා. එච්චර සත්පුරුෂයෝ හිටියත් සෙරණි කවදාවත් සත්පුරුෂයෝ සත්පුරුෂ අදහසින් ඇසුරු කළේ නැහැ. ඒ සත්පුරුෂ ධර්මයන්ට නැමුණු සිතකින් ඇසුරු කළේ නැහැ. ඉතින් ඒ කාලේ වෙනකොට භික්ෂුන් වහන්සේලා දහස් ගණනින් එකතු වුණා කියනවා උපෝසත කර්මය කිරීම සඳහා. පින්වත්නි මේ උපෝසත කර්මය කියලා කියන්නේ උපසම්පදා හාමුදුරන් වහන්සේලා හැම මාසෙකම දෙපාරක්. ඒ කියන්නේ අමාවකට හෝ පසළොස්වක පොහොයට. උන්වහන්සේලා එකතු වෙලා පොහොය කර්මය කරනවා. ඒකට උපෝසත කර්මය කරනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුන් වහන්සේලාට අදාළ වූ ඒ ප්‍රාතිමෝක්ෂයේ මුල සිට අග දක්වාම සජ්ජායනා කරනවා. සීමා මාලකයකට රැස් වෙලා. එදී උන්වහන්සේලා තමන් වහන්සේලා අතින් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක අනෙක් භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරලා ආයති සංවරයේ පිහිටන බව ප්‍රකාශ කළා. උන්වහන්සේලා මතු සංවරයේ පිහිටනවා. මේ වගේ තමන් වහන්සේලාගේ ගුණධම් දියුණු කරගන්න තියෙන ඊටමත් උදාර අවස්ථාවක් තමයි උපෝසත කර්මය කියලා කියන්නේ. ඉතින් මේ උපෝසත කර්මයේ භික්ෂුන් වහන්සේලා 100,000 ගණනින් එකතු වෙනකොට අර සදැහැති දායකකාරකාදීන් මොකද කරන්නේ? තමන්ට ශක්ති ප්‍රමාණයෙන් දන් පූජා කරනවා. විවිධ ආකාරයට හැකි ආකාරයන්ට ඒ පුදු සත්කාරයන් සිද්ධ කරනවා. ඉතින් මේ අතර ඇතැම් දවස්වලට අර සත්පුරුෂයෝ සෙරණිට කියනවා මේ පින්කමට අනුමෝදන් වෙන්න. මේ දාණයට අනුමෝදන් වෙන්න කියලා. පින්වතුනි ඇයට අඩුම තරමේ ඒ දාණයට අත තියලා සාදුකාරයක් දෙන්නවත් හිතක් පහළ වුණේ නැහැ. මොන තරම් අවාසනාවක්ද කියලා බලන්න. මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ වෙලත් අර එක දානයකට අත තියලා සාදුකාරයක් දෙන්නට සෙරණගේ හිත ඉදිරිපත් උනේ නැහැ. සංසාරේ කොයිතරම්නම් නිස්සාර දෙයක්ද කියලා බලන්න. එච්චර අවස්ථාවක් ලැබිලා තියෙද්දි ඇයට කුසල ධර්මයක් සිද්ධ කරගන්න හිතුන්නේ නැහැ කියනකොට. ඉතින් මෙන්න මේ විදිහට කිසිම කුසලයක් කරගන්න නැතුව හිටපු සෙරණි තමන්ගේ ආයු කාලය ඉවර කරලා ඉන් චුත වෙලා යමලව ප්‍රේතියක් වෙලා උපන්නා. අගලක් ළඟ මේ ප්‍රේතිය ජීවත් වෙනවා. බොහෝම දුර ප්‍රදේශයක. කන්න බොන්න කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. තමන්ට කියලා සරණක් පිහිටක් අය කරගත්තේ නැහනේ. දානයක් පූජා කළේ නැහැ. ආරක්ෂා කළ සීලයක් තිබුණේ නැහැ. සත්පුරුෂ ගුණධම් දියුණු කරලා තිබුණේ නැහැ. තමන්ගේ කෙලෙස් වලටම අවනත වෙලා කෙලෙස් වලටම වසඟ වෙලා ජීවත් වුණා මිසක් අකුසල ධර්මයන්ටම නැඹුරු වෙලා ජීවත් වුණා මිසක් කුසල ධර්මයක් පිළිබඳව කවදාකවත් සෙරණි කල්පනා කළේ නෑනේ. තමන්ට පිහිටක් කරගත්තේ නැති නිසා ඊටමත් අසරණව ප්‍රේතියක් වෙලා අගලක් ළඟට ඇය ජීවත් වෙනවා. මේ ප්‍රේතියට කන්න බොන්න කිසිම දෙයක් ඇත්තේ නෑ. බඩගින්නෙන් වියලෙනවා, සාපිපාසාවෙන් වියලෙනවා. මෙහෙම අප්‍රමාණ දුක් විඳ ඉන්නකොට දවසක් මේ සෙරණිගේ ගම් පළාත එක්තරා උපාසක මහත්මේ වෙළඳාම පිටත් වෙලා ගියා බොහොම දුර ප්‍රදේශයකට. ඒ යනකොට අර සෙරණ ඉන්න ප්‍රදේශයෙන් මේ උපාසකතුමාටත් යන්නට සිද්ධ වුණා. අන්න ඒ වෙලාවේ මේ සෙරණි මේ උපාසකතුමාට පෙනෙන්නට සැලැස්සුවා. උපාසකතුමා බලනකොට ඇඟේ මස් කලඳක් නැහැ. හමයි නහරයි ඇටකටුයි විතරයි. ඉලයට ඉදිරියට ඉල්පිලා ඇවිල්ලා. බලන්න විරූපයි. වස්ත්‍රයක් ඇත්තේ නැහැ. ඊ타ත්ම අප්‍රසන්න, ඊ타ත්ම දුක්මුසු ලීලාවෙන් ජීවත් වෙන ප්‍රේතියක් තමන් ඉදිරිපිට ඉන්නවා. මේ උපාසකතුමා අහනවා, "නුඹ කවුද? මේ තරම් අප්‍රසන්න ස්වභාවයකින් යුක්ත, බලන්නත් පිළිකුල් කටයුතු, ඊ타ම දුක්ඛිත ජීවිතයක් ගෙවන නුඹ කවුරුන්ද?" කියලා අහනකොට සෙරණී කියනවා, "මම වෙන කෙනෙක් නෙමෙයි. කුරු රට ඉපදලා හිටියේ සෙරණී නම් ගණිකාව තමන්" කියලා ඒ ප්‍රකාශ කරනවා. ඇය කියනවා, "අද මම යම් දුකක් විඳිනවා නම්
ඒ දුක විඳින්න සුදුසු කර්ම මං එදා කරගත්තා. මිනිස්සු ඇවිල්ලා සත්පුරුෂය ඇවිල්ලා දන් දෙන්න කියලා කියනකොට ඒවට අනුමෝදන් වෙන්න කියලා කියනකොටත් කවදාකවත් ඒ දානයකටත් අනුමෝදන් වුන්නේ නැහැ. ඒ කුසල ධර්මයන්ට අනුමෝදන් වුන්නේ නැහැ. ඒ කියනවා ඒ අකුසල කර්මයන්ගේ විපාක හැටියට ප්‍රේතියක් වෙලා ඉපදිලා සාගින්නෙන් පිපාසාවෙන් වියලෙනවා කියලා. මේ සෙරණික ප්‍රකාශ කරනවා බඩගින්න දරා ගන්න අමාරුයි. පිපාසාව දරා ගන්න අමාරුයි. කොච්චර දුක් විඳිනවද කියනවා නම් මේ කර්මයේ කොච්චර රුදුරු විපාක ගෙනත් දෙනවද කියනවා නම් කපුටෙකුට වුණත් ඉවුර ඉඳලා හොට දාලා වතුර බොන්න තරම් පිරීලා තියෙන ගංගාවක් ළඟට ගියාම වතුර ටිකක් බොන්න කියලා හිතාගෙන එච්චර පිරිච්ච ගංගාව පවා ප්‍රේතිය ළඟට යනකොටම වැලි තලාව විතරයි කියනවා පේන්නේ. අර එක වතුර පොදක් ඇටි ස්පර්ශ කරන්න හම්බ වෙන්නේ. කර්මය කොච්චරනම් රුදුරු විපාක ගෙන දෙනවාද කියලා හොඳින් නුවණින් විමසලා බලන්න. ග්‍රීෂ්ම කාලයට තැවෙනකොට අනේ හෙවණක් ළඟට යනකොට මෙතෙන්ට ගිනි අවුව වැටෙනවා කියනවා. සිහිල් හුළඟ ඇවිල්ලා ඇඟේ වදිනකොට ගිනි ඇඟේ දැවටෙනවා වගේ මුළු ශරීරයම දෙවිල යනවා කියනවා. මේ තරම් දුක් විඳිනවා. මේ බොහෝ දුක් විඳින්න තරම් සුදුසු කර්ම තමන් කරගත්තා. මම කියනවා ඔබට පුළුවන් නම් මට උදව්වක් කරන්න. මගේ ගෙදරට යන්න අම්මා හේ ඉන්නවා. අම්මට කියන්න මම නිදාගත්ත තැන ඒ යහන යට 4 ලක්ෂයක් ධනෙ රැස් කරලා තියෙනවා, තැන්පත් කරලා නිදානගත කරලා තියෙනවා. කවුරුත් ඒක දන්නේ නැහැ. ඔබ ගිහිල්ලා අම්මට ඒක කියන්න. අම්මට කියන්න ඒ ධනෙ ගන්න කියලා. අරගෙන ඒකෙන් කොටසකින් දානයක් දීලා අනේ මට පින් අනුමෝදන් කරන්න කියන්න. ඉතිරි කොටස අම්මට තමන්ගේ ජීවිකාව ගෙන යන්න කියන්න. මෙන්න මේ විදිහට මේ ප්‍රේතිය තමන් විඳින දුක ප්‍රකාශ කරලා අනේ තමන්ට සරණක් වෙන්න, තමන්ට පිහිටක් වන්න කියලා අර උපාසකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ සත්පුරුෂ උපාසකතුමා ඉන් පස්සේ ගියා සෙරණික ගෙදරට. එනකොට අම්මා ඉන්නවා. අම්මට කියනවා නුඹගේ දියණිය ප්‍රේතියක් වෙලා ඉපදිලා අසුවල් තැන අගලක් ළඟ අප්‍රමාණ දුක් විඳ ඉන්නවා. ඇයගේ යහන යට 4 ලක්ෂයක් නිදන් කරලා තියෙනවා කියලා කිව්වා. ඒ නිදහනේ ඔබ අරගෙන ඉන් කොටසක් වියදම් කරලා දානයක් දීලා ඒට පින් අනුමෝදන් කරන්න කියලා ප්‍රකාශ කළා. ඉතිරි කොටස ඔබ ලබා ගන්න කියලාත් ඇය පැවසුවා. මෙන්න මේ විස්තරය කිව්වට පස්සේ මේ අම්මා බොහොම සංවේගයකටපත් වුණා. අනේ තමන්ගේ දියණිය මේ තරම් අසරණ වෙලා ඉන්නවද? ඇයි බොහොම සංවේගයෙන් යුක්තව අර කියු ආකාරයෙන්ම පරීක්ෂා කරලා බලනකොට නිදහනයක් ඒ ආකාරයෙන්ම තැන්පත් කරලා තියෙනවා. ඒ 4 ලක්ෂයක් ධනෙ අරගෙන වික්ෂුන් වහන්සේලාට දානය පූජා කළා. ඒ දන් පූජා කරලා ඒ ප්‍රේතියට අනුමෝදන් කළා. පින් අනුමෝදන් වීමත් සමගම සෙරණිය අර දුකෙන් නිදහස් වෙලා දිව්‍යමය සැප සම්පතෙන් යුක්තව දිව්‍යමය ශරීරයක් දරමින් අර අම්මා ළඟට ආවා. ඇවිල්ලා තමන්ගේ සම්පූර්ණ කතාව කියලා ඇය යන්න පිටත් වුණා. ඒ අම්මා මේ කතාව අහගෙන ඉඳලා භික්ෂුන් වහන්සේලාට පවසනවා, ස්වාමීනි මගේ දියණිය සෙරණී ඉස්සර කුසල් කරන්නේ නැතුව ජීවත් වෙලා ඉඳලා ප්‍රේතියක් වෙලා ඉපදලා හිටියා. මහා සංඝරත්නයට දන් පූජා කරලා පින් අනුමෝදන් කළා. දැන් ඇයි සුවපත් වෙලා ඉන්නවා. මෙන්න මේ විදිහටම හමු වෙන්නත් ආවයි කියලා ඒ අම්මා ප්‍රකාශ කරනවා. භික්ෂුන් වහන්සේලා කියලා බුදුරජාණන් වහන්සේට මේ කතාව කිව්වා. තථාගතයන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කරගෙන පැමිණි පිරිසට ධර්මානුශාසනා සිද්ධ කළා. පින්වත්නි බලන්න, මිනිස්සු ජීවත් වෙනකොට තමන්ගේ නොදැනුවත්කම නිසා කරන දේවල් කොච්චරනම් වුන්ට අහිත පිණිස, දුක් පිණිස, අනර්ථය පිණිස පවතිනවද කියලා. ඒ සෙරණියගේ තිබුණ සිතුම් පැතුම් මේ බණ දහම් අහන ඔබටත් ඇතම් වෙලාවට ඇති. එදා සෙරණි කියනවා දන් පූජා කරන්න එන්න කියනකොට, පින් අනුමෝදන් වෙන්න එන්න කියනකොට සෙරණි එදා කිව්වේ කොහොමද? ඔය මුඩු මහණන්ට දන් පූජා කරා කියලා. ඉතින් ඵලය මොකද්ද? මොකටද ඔය මුඩු මහණන්ට දන් දෙන්නේ? එහෙමයි සෙරණි එදා ප්‍රකාශ කළේ. පින්වතුනි, අද සෙරණිලා ඕනෑ තරම් දැක ගන්න පුළුවන් අන්තර්ජාලයේ විවිධ ගෲප් වල ෂෙයා වෙන කමෙන්ට්ස් දිහා බලනකොට ඒ සෙරණි එදා කිව්වටත් වඩා පහත් ආකාරයෙන් මේ කාලේ දාන ආදී පින්කම් වලට ගරහන පිරිස් කොච්චර ඉන්නවද?
තුනුරුවන්ට ගරහන පිරිස් කොච්චර ඉන්නවද? මේ අතර ඉන්න විවිධ කණ්ඩායම් මම ඔබට මුලින්ම සඳහන් කළේ ආගමික කණ්ඩායම් ඉන්නවා මේ බුදුදහම විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණ කරන. විවිධ දේශපාලන කණ්ඩායම් ඉන්නවා මේ බුදුදහම විනාශ කිරීම සඳහා බෞද්ධයන් තුනුරුවන්ගෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරන. ඕනෑ තරම් සෙරණිලා අද සමාජය තුළ අපිට පේන්නට දකින්නට තියෙනවා. අවාසනාව කියන්නේ ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ ඒවයි රුදුරු විපාක Taman කරා එනව නේද කියන එක. ඒ විපාක විඳින්න ගියාට පස්සේ කොච්චර අසරණ වෙනවාද කියන එක ඔවුන් දන්නේ නැහැ. පින්වතුනි වඩාත් අවාසනාවන්ත දෙයක විතරක් නෙමෙයි. ඒව අනුමත කරන්න ගිහිල්ලා ඒවට ලයික් දාන්න ගිහිල්ලා ඒ මතවාදයන් සිත්ති දරා ගන්න ගිහිල්ලා තවත් අසරණ වෙන කීයක් නම් සිය දහස් ගණනාවක් ජනතාව ඉන්නවද ඒ මග ගමන් කරන්න ගිහිල්ලා දුගතිගාමී වෙන. ඒ නිසා මසුන් මරණ කෙමනක් බඳු එබඳු වූ උපද්‍රවයන්ගෙන් ඔබ ආරක්ෂා වන්න. අන්‍යාගමික බලපෑම්, විවිධ දේශපාලන බලපෑම්, විවිධ සංවිධානවල බලපෑම්, මේ විවිධ දේවල් තියෙනවා බුදුදහමට එරෙහිව ක්‍රියාත්මක වන. පින්වතුනි ඔවුන්ගේ පසුපස්සෙන් ගමන් කළොත් අන්තිමට ඔබට වෙන්නේ ඔබ කුසල ධර්මයන්ගෙන් පිරිහෙන එකයි. කුසල ධර්මයන්ගෙන් පිරිහීම තරම් පිරිහීමක්, ඒ තරම් විනාශයක් මේ තුන් ලෝකෙම තවත් ඇත්තේ නැහැ. කවදාකවත් ඒ බඳු වූ අසරණකමකට නම් ඔබේ ජීවිතය ලක් වෙන්නට දෙන්නට එපා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වතුනි මේ මිනිස්සයෝ Taman කළ යුතු නොකළ යුතු දේවල් දන්නේ නැතිකම නිසා ඇතම් උදවිය ඉන්න හරියට ගිලිලම ඉන්න උදවිය වගේ. තථාගතයන් වහන්සේ වදාරනවා සමහර අය ඉන්නවා ගිලිලම ඉන්න උදවිය. ඒකට හරි ලස්සන නමකුත් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච පුද්ගලෝ සකින් නිමුග්ගෝ නිමුග්ගව හෝති. තමන් ගිලිලම ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. කවුද ඒ? ඒ තමයි ඇතම් පුද්ගලයෝ වෙනවා ඒකාන්තයෙන් කෘෂ්ණ වූ ධර්මයන්ගෙම නිරත වෙලා ඉන්නවා. පාප ධර්මයන්ගෙම නිරත වෙච්ච පිරිසක් ඉන්නවා. ප්‍රාණඝාතය කරමින්, අදත්තා දානය කරමින්, කාම මිත්‍යාචාරයේ හැසිරෙමින්, බොරු කේලම් හිස් වචන පරස වචන කියමින්, තුනුරුවන්ට ගරහමින්, වැඩිහිටියන්ට ගරහමින්, සත්පුරුෂයන්ට නිඳා කරමින්, එහෙම කෘෂ්ණ ධර්මයන්ගෙම, පාප ධර්මයන්ගෙම ගැලිලා ඉන්න පිරිසක් ඉන්නවා. පින්වතුනි මේ ගිලිලම ඉන්න පුද්ගලයෝයි කියලා තථාගතයන් වහන්සේ වදාරනවා. ඔවුන්ව ගලව ගන්නවා කියන එක ලේසි නෑ. මක් නිසාද? ඔවුන්ට අවවාද කළත් ඒ අවවාදයේද ඔවුන් හරහට ගන්නවා මිසක් එයත් ඔවුන් විසක් කොට ගන්නවා මිසක් ඒ අවවාදයට ගරුක බවක් ඔවුන් තුල ඇති වෙන්නේ නෑ. ඉතින් ගලවාගත නොහැකි පුද්ගලයන් ඉන්නවා ඒ වගේ. ඒ අය ගැන උපේක්ෂා වෙනව හැර වෙනත් කරන්න දෙයක් ඇත්තේ නෑ. උපේක්ෂා වෙනවා වගේම ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්නත් ඕනේ ඔබ. ඔබේ දූ දරුවන් ආදීන් ආරක්ෂා කරගන්න වගකීමත් ඒත් එක්කම ඔබට පැවිරිලා තියෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ තවත් පුද්ගලයෙක් පිළිබඳව දේශනා කරනවා. ඒ තමයි උමුංජිත්වා නිමුජ්ජති. ඒ කියන්නේ උඩට ඇවිල්ලා ආපහු යටට යන පුද්ගලයෙක් ඉන්නවා. කවුද මේ උඩට ඇවිල්ලා ආපහු යටට යන පුද්ගලයා? කෙනෙක් ඉන්නවා මේ කුසල ධර්මයන් ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, ප්‍රඥාව කියන මේ සත්පුරුෂ ධර්මයන් මෙන්න මේවා හොඳයි කියලා හිතන පුද්ගලයෙක් ඉන්නවා. අනේ තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව හොඳයි නේද? එහෙම හිතන පුද්ගලයෙක් ඉන්නවා. ලැජ්ජාව, බය, පාපයට තියෙන ලැජ්ජාව, පාපයට තියෙන බය මේ පිළිබඳව හිතන අය ඉන්නවා. කුසල ධර්මයන්ට අප්‍රමාදී වෙන එක, වීරියේ වටිනාකම ගැන, ප්‍රඥාවේ වටිනාකම ගැන හිතන පිරිසක් ඉන්නවා. හැබැයි හිතුවට වරක් දෙවරක් ඒ ගැන හිතුවට එය දියුණු කරගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. එහි පිහිටා සිටින්නේ නැහැ. ඒ කුසල මානසික පසුබිම දිගටම පවත්වාගෙන යන්නේ නැහැ. පවත්වාගෙන යන්නෙත් නැහැ, දියුණු කරන්න උත්සාහවත් වෙන්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර උඩට මතුවලා ආපහු ගිලුණා වගේ. ඇති කරගත්ත කුසල් සිතක් තියෙනවා. හැබැයි ඒක පිරිහිලා යනවා. මොකද ඒ යහපත් ගතිය පවත්වාගෙන යාම සඳහා ප්‍රයත්නයක් නොදරන නිසා. මේ දෙවෙනි පුද්ගලයා කවුද? උඩට මතුවලා යටට යන පුද්ගලයා. ඊළඟට තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි උම්මුජ්ජිත්වා තිතෝ හෝති. ඒ කියන්නේ තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මේ ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, ප්‍රඥාව කියන ධර්ම අනේ මේව කොච්චර සත්පුරුෂ ධර්මද කියලා හිතනවා.
හිතලා ඒ මත ඒ මට්ටමින් ඉන්නවා. හැබැයි ඒට වඩා දියුණු කරගන්න හදන්නේ. තව දුරටත් කොහොමද මේ කුසල ධර්මයන් දියුණු කරගන්නේ? වඩාත් සත්පුරුෂ භූමියකට ගමන් කරන්නේ කොහොමද කියලා වඩා දියුණුවකට උත්සාහවත් වෙන්නේ. ඒ හටගත්ත මට්ටමේම ජීවත් වෙනවා. අන්න ඒ පුද්ගලයා උඩට ඇවිල්ලා එහෙමම ඉන්න පුද්ගලයෙක් වගේ. ඊළඟට තවත් පුද්ගලයෙක් ඉන්නවා උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති. උඩට ඇවිල්ලා වටපිට බලනවා, පරීක්ෂා කරලා බලනවා. ඒ තමයි මේ ලෝකේ ඊටමත් සත්පුරුෂයෝ ඉන්නවා, ඊටමත් බුද්ධිමත් සත්පුරුෂයෙක් ඉන්නවා. ඔහු මේ අර උඩින් සඳහන් කළ ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, ප්‍රඥාව කියන මේ කුසල ධර්මයන්ගේ වටිනාකම තේරුම් අරගෙන ඒ කුසල ධර්මයන් යෙදිලා ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරනවා. ත්‍රිවිධ සංයෝජන කිව්වේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරනවා. ඒ ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරලා කිසි කලකට නැවත දුගතියකට නොවැටෙන සුළු ඒකාන්තයේ නිර්වාණය අවබෝධ කරගන්නා සුළු වූ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඒ සෝතාපට්ටි ආර්යයන් වහන්සේට කියනවා උඩට මතුවෙලා වටපිට බලනවාය කියලා. ඒ සත්පුරුෂයෝ, ඒ සෝතාපන්න ආර්යයන් වහන්සේ කිසි කලකට දුගතියකට යන්නේ නැහැ. ඒ ජීවිතේම හෝ නිවන් දකිනවා. එහෙම නැත්නම් උපරිම 7 භවයක් ඇතුළත නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න 8 වෙනි භවයක උත්පත්තියක් සිද්ධ වන්නේ නැහැ. ඊළඟට ඉන්නවා තවත් පුද්ගලයෙක් උම්මුජ්ජිත්වා පතරති. උම්මුජ්ජිත්වා පතරති කියන්නේ ඒ පුද්ගලයා උඩට මතුවෙලා තරණය කරනවා. ඒ කොහොමද ඒක පෙන්වන්නේ? මේ කුසල ධර්මයන්ගේ වටිනාකම තේරුම් අරගෙන කල්ැතුවම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන විවිධ සංයෝජනයන් දුරු කරලා එපමණකුණුත් නතර නොවි රාග, ద్వේෂ, මෝහයන් තව දුරටත් ක්ෂය කරලා දානවා, තුනී කරලා දානවා. හැබැයි නැතිම උනේ නැහැ. සෑහෙන තරම් රාග, ద్వේෂ, මෝහයන් තුනී කරලා දානවා. අන්නේ සත්පුරුෂයාට කියනවා සකදාගාමි පුද්ගලයයි කියලා. ඒ සකදාගාමි පුද්ගලයා හරියට උඩට මතුවෙලා තරණය කරන පුද්ගලයා වගේ. මතුවෙලා ඉන්නව විතරක් නෙමෙයි, දැන් සෑහෙන දුරක් එයා යුර පැත්තට ගමන් කරනවා. ඊළඟට තවත් සත්පුරුෂයෙක් ඉන්නවා. ඒ තමයි උම්මුජ්ජිත්වා පතිගාදප්පත්තෝ. උම්මුජ්ජිත්වා පතිගාදප්පත්තෝ කියලා කියන්නේ කලින් ත්‍රිවිධ සංයෝජනයන් දුරු කරලා ඊට පස්සේ රාග, ద్వේෂ, මෝහයනොත් සෑහෙන තරමක් තුනී කරලා දාලා තව දුරටත් කුසල මාර්ගයේ වඩලා ඕරම් භාගයේ සංයෝජනයන් දුරු කරලා අනාගාමී ඵලයටපත් වෙනවා. ඒ අනාගාමී පුද්ගලයා පිහිට ස්ථානයකට ගියා වෙනවා. හරියට මේ නොගැඹුරු තැනටම ගියා වෙනවා. ගඟ මැද හිටපු කෙනා පීනගෙන ගිහිල්ලා දැන් නොගැඹුරු තැනටම ඉවුර ළඟටම ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ ඒ නිර්වාණයට ඊටාම සමීප තැනකට ඔහුපත් වෙලා තියෙනවා. අනාගාමී නැවත මේ කාම භූමියට එන්නේ නැතුව දුක් ක්ෂය කරගන්න තරම් උතුම් වූ තත්වයකට පත් වෙලා ඉන්නවා. අවසාන පුද්ගලයා කවුද? උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. ඒ තමයි කෙලෙස් ධර්මයන් ක්ෂය කරලා ඒ උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කරගත්ත උතුමන් වහන්සේ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින්ම අවබෝධ කරගෙන චිත්තසංතානයන් තුල තියෙන කෙලෙස් ධර්මයන් ක්ෂය කරලා දාලා රාග, ద్వේෂ, මෝහයන් දුරු කරලා දාලා සංසාරයෙන් එතර වෙච්ච උතුමාණන් වහන්සේ. හරියට අර ගඟෙන් එතර වුණා වගේ තරණය කරලා ඉන්නවා. ඉතින් මෙන්න මේ පුද්ගලයන් දිහා බලනකොට ඔගලා කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතය කොච්චර හදා ගන්නට තියෙනවද? තාමත් ඉන්නේ අර නිමුග්ගෝ කියන තැනද? අකුසල ධර්මයන්ටම වැටිලාද ඉන්නේ? එහෙම නැත්නම් යන්තම් මතුවෙලා ආපහු යට යන මට්ටමකද ඉන්නේ? ඒ කියන්නේ කුසල් හොඳයි කියලා හිතිලා හැබැයි දියුණු කරගන්න ඒක එහෙම ආපහු යට යනවා. ඒ වගේ මට්ටමකද ඉන්නේ. එහෙම නැත්නම් කුසල් හොඳයි කියලා හිතිලා එතනින් නතර වෙලාද? කිසිම උත්සාහයක් දරන්නේ නැද්ද? හොඳින් නුවණින් බලන්න. ඊළඟට කල්පනා කරන්න තමන් ටික හරි වෑයම් කරනවද වටපිට බලා ගන්නට කියලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ධර්මයන් දුරු කරන්න අවශ්‍ය ප්‍රතිපදාවට එළඹිලා තියෙනවද? ටික හරි ඒ සඳහා කිට්ටු වෙනවද කියලා විමසලා බලන්න. අඳුරට ගමන් කරනවා කියලා පේනවා නම්
තවත් බලාගෙන ඉන්නට එපා. අප්‍රමාදීවම අඳුරෙන් ආලෝකේ කරා ගමන් කරන්නට උත්සාහවත් වෙන්න. එදා සෙරණිට තුනුරුවන් ඇසුරු කරන්න ලැබිලත් Tamanට සරණක් කරගන්න බැරි වුණා. අන්තිම අවස්ථාවේදී හරි ඇයට පිහිටක් සරණක් උනේ තුනුරුවන්ම විතරයි. പ്രേත දුකෙන් නිදහස් වෙන්නට, ඒ දුකෙන් නිදහස් වෙලා යන්තමින් හරි සැනසෙල්ලක් අත් කරගන්නට ඇයට පුළුවන්කම ලැබුණේ තුනුරුවන් නිසාමයි. තුනුරුවන් හැර මේ ලෝකේ පිහිටක් සරණක් වෙන්න වෙනත් අම්මෙක් තාත්තෙක්වත් ඇත්තේ නැහැ. ඒ තරම් රැකවරණයක් සලසාලන තුනුරුවන් සරණ ගියා වගේම ඒ තුනුරුවන් අනුව ඔබේ ජීවන ගමන ගෙනියන්න උත්සාහවත් වෙන්න. හිතින් කයින් වචනෙන් අකුසල ධර්මයන් කරන්නට එපා. අකුසල ධර්මයන්ගෙන් වළකින්න. කුසල ධර්මයන්ට අප්‍රමාදී වන්න. ඒ උත්තරීතර නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න. මේ සසරෙන් එතරට යන්නට උත්සාහයෙන් කටයුතු කරගන්න කියලා ඔබට අවසාන වශයෙන් සිහිපත් කරන්න. ඉතින් අද මේ ධර්ම දේශනාව ඔබට අසන්නට සලස්වාලීම සඳහා දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් ඉන්නවා. ඒ පින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට ඕන. අද දින මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා උපාලි මහත්මයා, අමරා මහත්මිය සහ දරුවන් දෙදෙනා විසින්. මූලික අරමුණු වශයෙන් ඇති කරගෙන තියෙනවා මීට 3 මාසකට පෙර අපවත් වී වදාළ ප්‍රංශේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පඬිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය මුරුංගස්යායේ ඥානිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊ타ත්ම සත්පුරුෂ අදහසින් මේ පින්වතුන් මේ සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තියෙනවා. කල්පනා කරගන්න රැස් කරගත්තා වූ මේ අති උදාර උතුම් පුණ්‍යලාභයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් ආරක්ෂා කරන ඔබ අප ආරක්ෂා කරන දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපවත් වේවදාල ඥානිසර ස්වාමින් වහන්සේ ප්‍රධාන පින්වත් සියලු දෙනා නමින් මිය පරලොව ගිය මෙලෝ පරලොව ගත වර්ග පරම්පරානුයාත සියලු ඥාති හිතයිශීනුත් පින් කැමැති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිවනින් සැනසීම ලබත්වා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන සෑම සියලු දෙනාටත් දායකත්වයෙන් කටයුතු කරන පින්වත් හැමටත් සදේවක ලෝකයාටත් පුණ්‍ය ශක්තිය බලයෙන් සියලු යහපත සිත ශාන්තිය අභිවෘද්ධිය සැලසේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. දෙලවත් යහපත් වේවා. ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.